සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න සූදානම් වෙන මොහොත. අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය බාරගෙන කටයුතු කරන්නේ වැල්ලම්පිටිය කොහිලවත් අංක 82කින් එක නිවසේ පදිංචි දේවිකා සූර්යාරච්චි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත් වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. වාසනාවන්ත පින්වතුනේ, අද මේ මොහොත වන විටත් මේ උතුම් ධර්ම දේශනාව පවත්වන මොහොතේ අපේ සීල ස්වරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථාන පුණ්‍ය භූමිය තුල නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය යන අපේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා, ඒ වගේම අබිනීලක් බඹර කේශ ධාතුන් වහන්සේලා, ඒ වගේම 19ක් මහරහතන් වහන්සේලා එදා බුද්ධ ශාසනයේ සෝභමාන කළ අපේ බුදුරජාණන් වහන්සේ සමග එදා වැඩ සිටිය ඒ උතුම් නික්ලේශී හදවත් ඇති අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට අයිති බක්කුල මහරහතන් වහන්සේ ඇතුළු සාරිපුත්ත මොග්ගල්ලාන, ඒ වගේම සීවලී මහරහතන් වහන්සේ, අඟුලිමාල මහරහතන් වහන්සේ ආදී උතුම් මහරහතන් වහන්සේලා 19කගේ මහරහත් ධාතුන් වහන්සේලා බොහෝ ශ්‍රද්ධාවන්ත පිරිස බුදුගුණ සිහිපත් කරගෙන සියසින් දැක බලා වන්දනා කරගන්න මොහොතක තමයි අද මේ උතුම් ධර්ම දේශනාවත් පවත්වන්නේ. අද රාත්‍රී 5 වන තුරුම පැමිණෙන සදහැවත් සියලු දෙනාටම සීල ස්වරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ හොරණ පිහිටි ගිලන් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් අපි ඉදි කරගෙන යන මේ පුණ්‍ය භූමිය මත යටිහළගල රාජමහා විහාරස්ථානයේ සිට මහනුවර අස්ගිරි මහා විහාරයට අයිති මේ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා, මහරහත් ධාතුන් වහන්සේලා මේ පුණ්‍ය භූමිය දැක බලා ගන්න අද රාත්‍රී අපි රැ 5 වන තුරුම පැමිණෙන අවසාන කිනා දක්වාම අපි අවස්ථාව සලසලා දෙනවා. ඒ වගේමයි හෙට උදෑසන බොහොම ලස්සනට සකස් කරපු ඒ රථයක් තුල මේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා බුදු ගුණ සජ්ජායනා කරමින් ගෞරවාන්විත බුදුරජාණන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා මහනුවර පුරවරයට අපි ආපසු වඩම්මගෙන යන්නේ හෙට දවස තුල පවත්වන මහා පින්කමකට සම්බන්ධ වෙන්න. හෙට දවසේ උතුම් නවම් පුන් පොහෝ දවසේ හවස 5ට ආරම්භ වෙන නෙල්ලිගල කඳු ශිඛරයේ මත පිහිටි ශ්‍රී සාක්‍යසිංහ චෛත්‍යරාජානන් වහන්සේ උදෙසා සිදු කරනු ලබන ජාතික දහස්පිතියා මල් පූජාව ගුවනේ සිට මල් ඉසිමින්, ඒ වගේම දහස්පිතියා මල් මාලාවන්ගෙන් මේ උතුම් චෛත්‍යරාජානන් වහන්සේ සරසලා, ඒ වගේම අක්කර ගණනාවක් තුල පසුගිය කාලයේ තුල මේ මහා පින්කම වෙනුවෙන්ම ඒ වවන ලද දහස්පිතියා මල් එකතු කරලා සදහැවතුන්ගේ සාදුකාර මැද්දේ ඒ පූජනීය චෛත්‍යරාජානන් වහන්සේ උදෙසා සිදු කරන ඒ දහස්පිතියා මල් පූජාවට ඔබ හැම දිනාටම හෙට දවසෙත් අපි ආරාධනා කරනවා net එක්ක එකතු වෙලා ඔබ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ශ්‍රී සාක්‍යසිංහ චෛත්‍යරාජානන් වහන්සේ අසල පැමිණෙන්න කියන ආරාධනාව අපි සිදු කරනවා. ඉතින් මහනුවර හෙට දවසේ පවත්වන මේ මහා පින්කමත් සමගම අද අපි කතා කරන්න මේ ධර්ම දේශනාව තුළ අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේ තුල වැඩ සිටිය සුදු බුදුරැස් විහිදිච්ච සතර දළදා වහන්සේලා ඇතුළු උන්වහන්සේගේ ශාරීරික අස්ති ධාතුන් වහන්සේලා තුල මොනතරම් ආශ්චර්යමත් තොරතුරු ධර්මයේ සඳහන් වෙලා තියෙනවද කියන කාරණේ ඔබට මේ ධර්ම දේශනාවෙන් අද ශ්‍රවණය කරන්න වාසනාව ලැබෙනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේ තුල දන්ත ධාතුන් වහන්සේලා 49ක් වැඩ හිටියා. සමචත්තාරීසක දන්ත ධාතු කියලා කියනවා. දැන් සාමාන්‍යයෙන් අපේ
සාමාන්‍ය මිනිස්සෙක් දිහා ගත්තහම මනුස්ස ලෝකේ ඒ කෙනාට උපරිම දත් 32යි. නල දත් දෙකක් ආවත් දත් 40ක් වෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ නමකගේ උඩු ඇන්දේ දන්ත ධාතුන් වහන්සේලා 29යි යටි ඇන්දේ 29යි. මේ දත් අතර තියෙන සමදන්ත කියලා. එයත් මහා පුරුෂ ලක්ෂණයක්. අවිවර දන්ත. ඒ දත් අතර විවර සිදුරු කුහර නැහැ. සමානයි. දැන් අපි ගත්තාම සාමාන්‍ය මිනිස්සෙකුගේ කෘන්තක, රදනක, පුරස්චාරුවක, චාරුවක ඔය වගේ අපි ඒ දත් වල හැඩය අනුව සමහර උල් දත් තියෙනවා, දඩයන් දත් කියයි, හක්කේ තියෙන දතක් කියයි මේ. අපිට දතේ ස්වභාවය දකිනකොට එක එක ස්වරූපයේ දත් පිහිටලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ මේ දන්ත ධාතුන් වහන්සේලා සියල්ල එකම සමාන ප්‍රමාණයෙන් යුක්තයි. ඒ නිසා සමදන්ත කියනවා. දත් එකින් එක එහාට මෙහාට දැන් සමහර දත් ඉදිරියට ඇවිල්ලා සමහර දත් ඇතුළට ගිහිල්ලා එහා මෙහා පැනලා මේ වගේ වෙනස් වෙච්ච එක උඩ එක පිහිටි දත් ඒ වගේ දන්ත ධාතුන් වහන්සේලා නෙමේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේ තියෙන්නේ. සමාන ඊටමත් මුතු ඇට පෙලක් වගේ ඊටම සුදු පාටට පිහිටි ඊටමත් ක්‍රමානුකූලව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේ තුල පිළිවෙලට පිහිටි සමාන ප්‍රමාණී විවර කුහර සිදුරු නැති දන්ත ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේ තුල පිහිටියා. ඒ අතරින් මේ සියලු දන්ත ධාතුන් වහන්සේලා අතරින් සතර දළදා වහන්සේලා විශේෂයි. ඒ සතර දළදා වහන්සේලා කියලා කියන්නේ අපි කියන්නේ රදනක දත් කියලා. සාමාන්‍ය කෙනෙකුට තියෙනවා අපේ වචනෙන් කියනවා නම් උල් දත් රදනක දත් කියලා උඩු ඇන්දේ දෙනමයි යටි ඇන්දේ දෙනමයි. මේ වගේ හතරක් තියෙනවා දත්. බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ අපි රදනක දත් කියලා හඳුන්වන මේ දාන්ත ධාතුන් වහන්සේලා තමයි සතර දළදා හැටියට හඳුන්වලා තියෙන්නේ. මේ සතර දළදා අනෙක් දළදා වහන්සේලා සියල්ලට වඩා විශේෂයි. ඒ විශේෂ වෙන හේතුව තමයි බුදු කෙනෙක් සිනහ පහල කරනකොට සතර දළදාවන්ගේ අග විවර වෙනවා. අන්නේ අග විවර වෙනවත් සමගම සුදු පාට බුද්ධ රශ්මියක් සතර දළදාවන්ගෙන් විහිදෙනවා. මේ සතර දළදාගෙන් විහිදෙන සුදු බුදු රැස බුදුරජාණන් වහන්සේගේ සිරස වටා තුන්වරක් ප්‍රදක්ෂිනා කරලා ඒ බුද්ධ රශ්මි වලල්ල සුදු පාට බුදු රැසක් අහසට පැන නගිනවා. මේක බොහොම ආශ්චර්යමත් අසිරිමත් දෙයක්. බුදුරජාණන් වහන්සේ දහම් දේශන කොටත් ඔය කාරණේ ඔය විදිහටම සිදු වෙනවා. බුදුරජාණන් වහන්සේ දහම් දේශන අවස්ථාවල බොහෝ පිරිසකට බුදුරජාණන් වහන්සේ බණ කියනකොට බණ අහගෙන ඉන්න අය සමහරු වශී වෙලා වගේ බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන උන්වහන්සේ දහම් දේශන කොට ඒ සතර දළදාවන්ගේ අගින් විහිදෙන සුදු බුදු රැස සිරස වටා ප්‍රදක්ෂිනා කළ අහසට පැන නගින ආකාරය දිහා බලාගෙන පුදුමෙන් මෙන් තමන්ගේ net යොමු කරගෙන කන් යොමු කරගෙන බණහනවා. ඒ වගේම සමහර අවස්ථා තියෙන එක අවස්ථාවක් ධර්මයේ තියෙන බුදුරජාන් වහන්සේ ආනන්ද හාමුදුරුව සමග චාරිකාවේ වඩිනකොට ඒ ආනන්ද හාමුදුරුව වඩින්නේ පිටිපස්සේ බුදුරජාන් වහන්සේ තමයි ඉදිරියෙන් වඩින්නේ. මේ පාරේ යනවා අපි හිතමු නිකන් කඩි වගේ කියලා. ඒ වගේ ඊටාම පුංචි සත්තු කූඹි පෙලක් යනවා වගේ කඩි පොලිමක් පාරේ යනවා. ඒ වගේ පුංචි සත්තු පෙලක්. බුදුරජාණන් වහන්සේ අසල නතර වෙලා ඒ දිහා බලාගෙන ඉඳලා උන්වහන්සේට අනුකම්පා සහගත සිනහවක් පහළ වුණා. බුදු කෙනෙක් සිනහ පහළ කරන්නේ සාමාන්‍ය මිනිස්සු hina වෙන ක්‍රමවලට නෙමෙයි. බුදු කෙනෙකුගේ සිනහව ධර්මයේ පෙන්වන්නේ හසිතුප්පාදේ කියලා. ඒ හසිතුප්පාදේ කියන ඒ සිනහව බුදු කෙනෙකුගේ ඒ සිනහ වෙන ක්‍රමය. ඒ සිනහවේදී සතර දළදාවන්ගේ අග තමයි විවර වෙන්නේ. සාමාන්‍ය හිනාවල් ගොඩක් තියෙනවා. කොක් හඬලා hina වෙනවා කියනවා. මුළු දත් ඔක්කොම බිරිත්තලා දත් ඔක්කොම පේන විදිහට කෙනෙක් hina වෙන්න පුළුවන්. සමහරට කට තද කරගෙන hina වෙන්න පුළුවන්. මේ වගේ එක එක හිනාවල් ගොඩක් තියෙනවා. ඒ අතර බුදු කෙනෙක් සිනහසිනකොට සතර දළදාවන්ගේ අග විවර වෙනවා. ඒ දත් අග විවර වෙනකොට දත් අගින් සුදු බුදු රැසක් පැන නැගලා සිරස වටා තුන්වරක් ප්‍රදක්ෂිනා කරලා අහසට පැන නගිනවා. පිටිපස්සෙන් වැඩි ආනන්ද හාමුදුරුවෝ දැක්ක බුදුරජාන් වහන්සේගේ සිරස වටා තුන් වතාවක් සුදු පාට බුද්ධ රශ්මි වලල්ලා ප්‍රදක්ෂිනා කරමින් අහසට පැන නගිනවා. ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විශේෂ කාරණයක් නිසාද සිනහ පහල කරේ? අන්න ඒකත් වැදගත් දෙයක්. බුදු කෙනෙක් සිනහ පහල කරන්නේ යම් කාරණයක් මතු කරන්නේ.
යම් අවස්ථාවක ධර්ම දේශනා කිරීම පිණිස ධර්ම කාරණයක් මතක් කර දීම පිණිස ඊට අවශ්‍ය කාරණයක් යෙදුනොත් බුදු කෙනෙක් ඒ වෙනුවෙන් සිනහ පහල කරනවා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ වැඳලා අවසර ඉල්ලුවා ස්වාමීනි යම් හේතුවක් නිසා නම් සිනහ පහල කරේ ඒ හේතුව දේශනා කරන සීක්වා. ඒ වෙලේ බුදුරජාන් වහන්සේ පින්න ආනන්ද ඔබ දකින්නවද මේ සත්තු රැළ මේ පුංචි අර මේ කෝඹි රැළක් වගේ යන කඩි රැළක් වගේ යන මේ සත්තු ටික දකින්නවද? එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් උන්වහන්සේ මේ අනන්ත සසරේ මේ සසර ජීවිත ගැන මේ සියලු සත්‍යයන්ගේ සංසාරික ස්වභාවයන් ගැන අනන්තේට බුදුරජාණන් වහන්සේට අනමතග්ගෝ යම් භික්කවේ සංසාර කෙලවරක් නොපෙනෙන සසර ගමනේ ස්වභාවය දැකීමේ බුදු නුවණක් ඇති බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද මේ යන සත්වය අතර සත්විති රජ නොවිච්ච කෙනෙක් මේ ලෝකේ හොයාගන්නේ නැහැ කිව්ව මෙතන. එතකොට අපිට පේනවා මේ දීර්ඝ සංසාර ගමනේ මොන තරම්නම් භයානකද. අපි මේ දකින පුංචි සත්තු සමහරලාවට කූඹි වෙන්න පුළුවන්. මේ දකින පණුව වෙන්න පුළුවන්. මේ බල්ලෝ බලල්ලු වෙන්න පුළුවන්. අපි සමහරලාවට මේ දකින මේ සත්තු මිනිස්සු මේ හැමෝම අතර කොයි තරම්නම් සක්විති රජකම් කරපු අය මුළු ලෝකෙම පාලනය කරපු පාලක වෙච්ච රජවරු කොච්චර ඇද්ද? එතකොට මේ වගේ සිදුවීම් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේදා ඒ අතීත සසර ස්වභාවයත් කර්මයේ ස්වභාවයත් ගැන ධර්ම දේශනාවක් කරා. එතකොට ඔන්න ඔය වගේ විශේෂිත අවස්ථාවල බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරනකොට සතර දළදාවන්ගේ අගින් සුදු බුදුරැස් පැන නගින. පින්වතුනි බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවටම බුද්ධත්වයට පත් වෙලා වැඩ ඉඳලා උන්වහන්සේ පිරිනිවන් පාන දවසේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරා මේ ධාතුන් වහන්සේලා අතරින් සතර දළදා වහන්සේලා නොකැඩී නොබිඳී නොවිසිරී ඒ ආකාරයෙන්ම පවතිවා කියලා බුද්ධ අදිෂ්ඨානයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ධාතු විසිරෙන්න අදිෂ්ඨාන කරන්නේ ලෝකෙ දිහා බලලා. අතීත බුදුරජාණන් වහන්සේලා අතරින් හැම බුදු කෙනෙක්ම ධාතු විසිරෙන්න අදිෂ්ඨාන කරලා නැහැ. සමහර බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේලාගේ ශාරීරික සර්වඥ ධාතුන් වහන්සේලා රත්තරන් කුට්ටියක් වගේ එක කැටියක්සේ එකටම පැවතුණා. ඒ නිසා ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කළ එකම චෛත්‍යයයි එදා ලෝකෙ ඉදි කරන්න පුළුවන්කම ලැබුණේ. නමුත් අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ වැඩ ඉඳලා ලෝකෙ දිහා බලනවා. තථාගතයන් වහන්සේ පහළ වුණේ අල්ප ආයුෂ්ක කාලයක. ලෝකෙ මිනිස්සුන්ගේ ආයුෂ අඩු කාලයකයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. අනාගතේ තව බොහෝ පින් ඇති අය ලෝකෙ උපදිනවා පහළ වෙනවා. ඒ අයට බුදුරජාණන් වහන්සේව සියසින් දැක ගන්න වාසනාව නැති වුණා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් හෝ දැකලා අනේ මේ මම සරණ ගිය මගේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ නමක් නේද අස්ති ධාතුන් වහන්සේ නමක් නේද කියන හැඟීමෙන් කෙනෙක් ඊටාම කුඩා ධාතුන් වහන්සේ නමකට වේවා වන්දනාමාන කරගත්තා නම් එය බුදු කෙනෙක් දැක්කා හා සමානයි. බුදු කෙනෙකුට වන්දනා කරා හා සමානයි. බුදුරජාණන් වහන්සේ නමකට පූජාවන් පැවැත්වුවා හා සමානයි. අන්නේ නිසා මගේ ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණයන්ගෙන් විසිරේවා කියලා පිරිනිවන් පාන්න පෙර අදිෂ්ඨානයක් කරා. එදායේ අදිෂ්ඨානයේ මත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ දින 7ක් ශ්‍රී දේහේ මහජන ප්‍රදර්ශනයට ලැබුවා. පින්වතුනි සාමාන්‍ය කෙනෙක්ගේ නම් දවස් 7ක් සාමාන්‍ය කෙනෙක් මිය පරලොව ගියාට පස්සේ මුතු ශරීරයක් තියන්න පුළුවන් කමක් නැහැ. ඒ ශරීරේ කොයි තරම්නම් දවස් 2-3 යනකොට මොන තරම් දුඟදක් හමනවද? නමුත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයේ මත මේ දැන් පිරිනිවන් පෑවාසේ දින 7ක්ම බොහෝ දෙනෙකුට දැක බලා වන්දනා කරගන්න ශ්‍රී දේහි මහජන ප්‍රදර්ශනයට ලැබුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට දේශනා කරපු ක්‍රමවේදයට අනුවම සක්විති රජ කෙනෙක්ගේ ශරීරයක් ආදාහනය කළ යුත්තේ යම්සේද ඒ විදිහටම ඒ බුදු සිරුර ඊටමත් පිරිසිදු අලුතෙන් පොලාගත් කපු පුළුන් පටල සකස් කරලා අලුත් සිරුර සකස් කරලා බුදු සිරුර දෝවණය කරලා පිරිසිදු සඳුන් වතුරෙන් දෝවණය කරලා ඉස්තරලාම අලුත් සිවුරක් ඇඳුවා. ඊට උඩින් කපු පුළුන් පටලයක් ඇතුවා. ආයෙමත් සිවුරක් ඇඳුවා කපු පුළුන් පටලයක් ඇතුවා. ඔය විදිහට 500 වතාවක් බුදු සිවුර ඔතනවා. කපු පුළුන් පටල 500යි සිවුරු 500කිනේ ඔතනවා. එහෙම ඔතලා බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර
රන්තරන් වලින් සකස් කරපු රන් දෙනක් තුල රන් භාජනයක් තුල තැම්පත් කරලා සඳුන් චිතකයකට නැංගුවා. එදා සඳුන් චිතකයකට නංවලා මේ චිතකේ ආදාහනය කරන්න සූදානම් වෙනකොට එතන බොහෝ පිරිසක් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අතර විශාල පිරිසක් එදා එතන එක් රැස් වෙලා පිරීලා ඉතිරිලා හිටියා. මුලින්ම මල්ල රජදරුවෝ 4 දෙනෙක් චිතකයට ගිනි දල්වන්න උත්සාහ කරනකොටම ගිනි දැල් නිවිලා ගියා. මල්ල රජදරුවෝ 8 දෙනෙක් යොදාගත්තා. ඒත් උත්සාහ කරනවත් සමගම චිතකයේ ගිනි දැල් නිවි ගියා. මල්ල රජදරුවෝ 16 දෙනෙක් උත්සාහ කරා. ඒත් ඒ වගේ. අවසානයේ වුන් එතන වැඩ සිටිය දිවස්ලාභීන්ගේ නගතම්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් විමසන අනේ ස්වාමීනි ඇයි මේ අපේ අඩුවක්වත් නිසාද මේ චිතකයට ගිනි නොදැල්වෙන්නේ? උන්වහන්සේ දිවසින් බැලුවා බලලා කියනවා දෙවියන්ගේ අදහස වෙන එකක්. එතකොට අහනවා දෙවියන්ගේ අදහස මොකක්ද? එතකොට කියනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඈත තියා වඩිනවා අනේ මට බුදුරජාණන් වහන්සේව දැක ගන්න බැරි වුණා. උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ සිරිපතුල් වන්දනා කරගන්න බැරි වුණා. ශ්‍රී දේහය ආදාහනය කරන්න පෙර බුදුරජාණන් වහන්සේගේ දහසක් නිම්වලලු වලින් යුතු චක්‍ර ලක්ෂණයන්ගෙන් යුක්ත සම්බුදු සිරිපතුල් මගේ නළල මත තියාගෙන මට වන්දනා කරන්න ලැබෙනවා නම් කොයිතරම් දෙයක්ද කියලා සිතමින් උන්වහන්සේ ඈතින් වඩිනවා. ඒ නිසා දෙවියන් චිතකයට ගිනි දැල්වන්න ඉඩ දෙන්නේ නැහැ කියේ. දැන් සියලු දෙනාම බලාගෙන හිටියා. ටික වෙලාවකින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිස පිරිවරාගෙන භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන පාවා නුවර ඉඳන් ඒ වඩින ගමනේ කුසිනාරාවට වැඩියා. උන්වහන්සේ සිවුර ඒකාංශ කරලා පොරෝගෙන චිතකේ වටා 3 වතාවක් බුදුගුණ සිහි කර කර ප්‍රදක්ෂිනා කරා. බුදුගුණ සිහි කරමින් චිතකේ වටා 3 වතාවක් ප්‍රදක්ෂිනා කරලා චිතකේ ශීර්ෂයේ බුදුරජාන් වහන්සේගේ හිස පිහිටියේ මෙතනයි සිරිපතුල් පිහිටියේ මෙතනයි කියලා හඳුනගෙන සිරිපතුල් පිහිටි තැනට දන ගහලා වැඳගෙන නළල තියාගෙන සත්‍යක්‍රියාවක් කරා. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරිපතුල් මේ රන් දිනේ තුල කපපුළුම් පටල 500කින් සිනිදු සලු 500කින් එතිලා රන් දිනේ තැම්පත් කළ වැඩ සිටින මේ සිරිපතුල් යුගල එළියට නික්මිලා මගේ නළල මත පිහිටාවා කියන අදිෂ්ඨානෙන් චිතකයට නළල තිබ්බා. චිතකයට නළල තියලා අදිෂ්ඨාන කරනවා සමගම සම්බුදු සිරිපතුල් යුගල එළියට නික්මිලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නළලෙ පිහිටියා. මේ ආශ්චර්යමත් සිදුවීම පින්වතුනි දින 7කට පස්සේ පිරිනිවන් පාලා දින 7ක් මහජන ප්‍රදර්ශනයට තියලා රන් දිනේ තැම්පත් කළා කප්පොළුම් පටල 500කින් සිවුරු 500කින් ඔතලා චිතකයට නංවපු මේ ශ්‍රී දේහේ සිරිපතුල් චිතකේවත් නොසෙල්වි එළියට නික්මිලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නළලේ පිහිටියා. ඒ වෙලාවේ බොහෝම සද්ධාවෙන් හැම දෙනාම සාදුකාර දෙමින් සිරිපතුල් වන්දනා කරා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සිරිපතුල් නළලේ තියාගෙන බුදුගුණ සිහි කරමින් වන්දනා කළ හිස ඉවතට ගන්නවා සමගම පෙර තිබූ පරිදිම චිතකේවත් නොසෙල්වි ඒ ආකාරයෙන්ම පිහිටියා. එහෙම පිහිටනවත් සමගම දේවානුභාවයෙන් ගිනි ඇවිලුණා කියලා ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. එතකොට වෙන කිසිම කෙනෙකුට ගිනි දල්වන්න ලැබුණේ නැහැ. දේවානුභාවයෙන් චිතකයට ඉබේම ගිනි දැල්වුණා. අන්නේ ගිනි දැල් අතරින් මේ චිතකයට වේගෙන් සඳුන් දර වලින් සකස් කරපු චිතකයේ ගිනි ගන්නකොට ඒ වෙලාවේ එතන වැඩ හිටිය සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් වන කේම කියන මහරහතන් වහන්සේ. උන්වහන්සේ බොහොම 이르දි බල සම්පන්න කෙනෙක්. උන්වහන්සේ තේජෝ කසිනේට සමවැදිලා අර ගිනිදැල් අතරින් චිතකයේ ළඟට ගිහිල්ලා තමන්ගේ හස්තය අර චිතකයේ ඇතුළට යොමු කරලා මේ දැවෙන චිතකයෙන් බුදුරජාණන් වහන්සේගේ වාම යටි දළදා වහන්සේව අතට ගත්තා. මේ සතර දළදා වහන්සේලා අතරින් වාම යටි දළදා වහන්සේ චිතකයෙන් අතට ගත්තා. අරගෙන මේ කේම මහරහතන් වහන්සේ කලිඟු රටට ගිහිල්ලා එදා කලිඟු රටේ රජකම් කරපු ඒ රජතුමාට බාර කරා. රජතුමනි මේ බුදුරජාණන් වහන්සේගේ
දළදා වහන්සේ නම. මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ සුදු බුදුරැස් විහිදිච්ච දළදා වහන්සේ නමක් කියලා එදා කලිඟු රටේ රජකම් කරපු රජ්ජුරුවන්ට පැවරුවා. හැබැයි මේ රජතුමා මුලදී මිත්‍යා දෘෂ්ටික රජ කෙනෙක්. රජතුමාට මේ දළදා වහන්සේ ගැන ඒ තරම් ශ්‍රද්ධාවක් හැඟීමක් තුනුරුවන් ගැන තිබ්බ රජ කෙනෙක් නෙමෙයි. නමුත් මේ දළදා වහන්සේ බොහෝම ප්‍රාතිහාර ජනකයි. මේ දළදා වහන්සේ රජතුමා ඉදිරියේ නොඑක් අවස්ථාවල් වල පෙළහර පෑවා. ප්‍රාතිහාර පෑවා. මේ ප්‍රාතිහාර දැකපු රජතුමා පුදුම විදිහේ ශ්‍රද්ධාවක් ඇති කරගෙන බුද්ධ ශාසනය ගැන අප්‍රමාණ පැහැදීමකටපත් වුණා. ඒ නිසාම තමන්ගේ රාජ්‍ය තුල තාම ලස්සන මනරම් ධාතු මන්දිරයක් සකස් කරලා මේ දළදා වහන්සේ තැන්පත් කරගෙන අවුරුදු 800ක පමණ කාලයක් එදා කලිඟු රටේ කලිඟු දේශයේ තුල මේ රජවරු පරපුරෙන් පරපුරට වාම යටි දළදා වහන්සේ ආරක්ෂා කරගෙන ආවා. පින්වතුනි, ඔය විදිහට තමයි එදා කීම මහරහතන් වහන්සේ අතට ගත්ත චිතකේ ගිනිදැල් අතරින් චිතකයට ඇතුල් වෙලා ඒ අතට ගත්ත වාම යටි දළදා වහන්සේ එදා කලිඟු රටට ලැබිලා අවුරුදු 800ක පමණ කාලයක් රජවරු පරපුරෙන් පරපුරට බොහෝම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේගේ මේ පෙළහර පාන ප්‍රාතිහාර ජනක මේ දළදා වහන්සේට ගරු සත්කාර කරගෙන වැඳුම් පිදුම් කරගෙන පුද පූජා පවත්වමින් ආරක්ෂා කරගෙන ආවේ. මෙහෙම කාලයක් එනකොට එදා ඒ කලිඟු රට පාලනය කරපු ගුහසීව කියන රජතුමාගේ කාලේ නොඑක් විදිහේ සතුරු උපක්‍රමන ඒ කලිඟු රටට මුහුණ දෙන්න සිද්ධ වුණා. තාමත්ම දරුණු විදිහට සතුරු රජවරු මේ රට ආක්‍රමණය කරන්න නොඑක් විදිහේ කුමන්ත්‍රණ යෙදුවා. ඒ වෙලාවේ තමන්ගේ ජීවිතයේ දෙවනි කොට දළදා වහන්සේව ආරක්ෂා කරගෙන ආපු කලිඟු රටේ මේ රජදරුව මොකද කරේ? ඒ වෙලේ දළදා වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් දන්ත කුමරු හේමමාලාව අත ඒ අය වෙනම බමුණෙක් විදිහට බැමිණියක් විදිහට වෙස් ගන්නවලා වෙස් වලාගෙන මේ අය ලවා දළදා වහන්සේව ආරක්ෂා කරන්න කලිඟු රටෙන් ඔවුන්ව පිටත් කරා. එහෙම පිටත් වෙලාපු මේ අය ලංකාවට නැව් නැගලා ඇවිල්ලා ඒ කාලේ ලංකාවේ රජකම් කරේ මහසෙන් රජතුමාගේ පුත්‍රයෙක් වෙච්ච කිච්චිරිමෙවන් කියන රජතුමා. අන්නේ රජතුමාගේ කාලේ ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 301ත් 328ත් කියන මේ කාලේ අතරතුර රජකම් කරපු මේ කිච්චිරිමෙවන් රජතුමාගේ කාලේ තමයි දන්ත කුමරු හේමමාලාවත මේ වාම යටි දළදා වහන්සේ මේ ලක් දෙරනේ අපිට ලැබෙන්නේ. එදා මේ දළදා වහන්සේ ලංකාවට ලැබුණාට පස්සේ මේ ලංකාවේ පවා නොඑක් විදිහේ යම් යම් රාජ්‍යවලදී කුමන්ත්‍රණ නැති වෙනකොට අනුරාධපුර යුගයෙන් පොළොන්නරුවට අනුරාධපුරේ දළදා මාලිගාවක් සකස් කරගෙන බොහොම ශ්‍රද්ධාවෙන් කාලයක් වැඳුම් පිදුම් කරගෙන මේ ලංකාව අනුරාධපුර පොළොන්නරුව යාපහුව මේ එන හැම යුගයකම මේ රජවරු තමන්ගේ රාජ්‍යයේ ආරක්ෂාව දළදා වහන්සේ තමන් සතුව තියෙනවනම් දළදා වහන්සේගේ භාරකාරත්වයේ මත තමයි රටේ රජතුමාගේ රාජ්‍යයේ භාරකාරත්වය එදා ඉඳන් තිබුණේ. ඒ නිසා රජතුමා තමන්ගේ රජකම රැක ගැනීම පිණිස දිවි දෙවනි කොට බුදුරජාණන් වහන්සේගේ මේ දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීමට එදා පටන් කටයුතු කරා. පින්වතුනි, මෙහෙම එනකොට බොහොම ලස්සන සිදුවීම් ටිකක් ඉතිහාසෙ තියෙනවා. සමහර අවස්ථාවල් වල කිනිහිරේ දාලා තලන්න හදපු වෙලාවේ මිත්‍යා දෘෂ්ටික රජවරු මේ දළදා වහන්සේ අහසට පැන නැගලා පෙළහර පාපු සිදුවීම් ඉතිහාසය ඔබ අහලා ඇති. ඒ වගේම පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යුගවල දළදා මාලිගාවේ තේවාවල් පවා මේ වැඳුම් පිදුම් පූජාවල් මේවට පවා තහනම් වැටිච්ච කාල තිබුණා මේ රටේ. සමහර අවස්ථාවල් වල දළදා වහන්සේට කරන පුද පූජා නවත්වලා මේ රටේ විශාල නියගයක් ඇති වෙච්ච කාලයක් තිබුණා. අවසානයේ ඕන්ම කියා හිටියා ආණ්ඩුකාරවරුන්ම දැනුම් දුන්නා එහෙමනම් දළදා වහන්සේව එළියට වඩම්මලා ඔය කරන වත්පිළිවෙත් කරලා බලන්න කියලා. අවසානයේ දළදා වහන්සේ එළියට වඩම්මන වෙලාවේ අර කාලයක් තිස්සේ තිබ්බ නියගේ දුරු වෙලා දළදා වහන්සේ එළියට වඩම්මනවත් සමගම මහ විශාල වැසිය ඇදහැලිලා නියගේ දුරු වුණා. එදා ඉඳන් දළදා වතුර නමින් ඒ වැස්ස ඒ ජලය පවා ප්‍රසිද්ධියටපත් වුණා. ඒ නිසා ඒ නොයෙක් විදිහේ ඒ ආණ්ඩුකාරවරු පවා ලංකාවේ
දළදා වහන්සේට කරන පූජාවන් තේවාවන් දිගටම පවත්වන්න අවසර දුන්නා මේ ප්‍රාතිහාර පෙළහර දැක්කට පස්සේ. ඇත්තෙම බුදුරජාණන් වහන්සේගේ මේ සතර දළදා වහන්සේලා අතරින් අනෙක් දළදා වහන්සේලා අද අපිට දැන් ද්‍රෝණ බමුණා මේ ධාතු බෙදපු වෙලාවේ ඔබ දන්නවා ඉතුරු දළදා වහන්සේලා කොයි විදිහටද බෙදලා ගියේ. ඒ දළදා වහන්සේලා අද අපිට චෛත්‍ය තුල තිබුණට සියසින් දකින්න පුළුවන් කමක් නැහැ. නමුත් මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුල වැඩ ඉන්න මේ වාම යටි දළදා වහන්සේ වසර කීපයකට සැරයක් මේ ලක්වාසී ලෝවාසී හැම දිනාටම සියසින් දැකලා බොහොම සද්ධාවෙන් වන්දනාමාන කරන්න දළදා ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. ඒ නිසා අපිට දැසින් දැක ගන්න පුළුවන් අවුරුදු ගණනාවකට පස්සේ හරි මේ කරඬු වලින් එළියට වඩම්මලා මේ මිනිස්සුන්ට සියසින් දැකගෙන බුදුරජාණන් වහන්සේව නේද මම මේ දකින්නේ කියන හැඟීමෙන් සද්ධාවෙන් වන්දනා කරලා පින් රැස් කරගන්න තියෙන ඒ දළදා වහන්සේ තමයි මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුල වැඩ ඉඳිමින් දළදා වහන්සේට පවත්වන වාර්ෂිකව එදා රජ කාලේ ඉඳන් පවත්වගෙන ඉන මේ මහා පෙරහැර මංගල්‍යයන් තුලින් ඒ පුද පූජා ගෞරව සත්කාර සියල්ල සිදුවින්. පින්වතුනි ඉතිහාසයේ සඳහන් වෙනවා දඹදෙණි යුගයේ පරාක්‍රම නම් එදා රජකම් කරපු දඹදෙණියේ මේ රජතුමා දළදා වහන්සේට දඹදෙණියේ මාලිගාවක් කෙරෙව්වා. දළදා මාලිගාවක් සකස් කරා. මේ දළදා මාලිගාව සකස් කරලා දළදා වහන්සේ බොහෝම ලස්සනට නගරේ සරසලා පෙරහැරකින් වඩම්මගෙන ඇවිල්ලා එදා දඹදෙණියේ ඒ සකස් කරපු දළදා මාලිගාව තුල දළදා වහන්සේ තැන්පත් කරා. මේ වාම යටි දළදා වහන්සේව තැන්පත් කළා. එදා මේ රජුරු බොහෝම සද්ධාවන්ත රජ කෙනෙක්. ඒ වන්දනා කටයුතු මල් පූජා කරලා ඒ සියලු පූජාවන් කරලා දළදා වහන්සේ තැන්පත් කරලා බිම වැතිරිලා වැඳගෙන සත්‍යක්‍රියාවක් කරා. බුදුරජාණන් වහන්සේගේ මහා බුද්ධ අධිෂ්ඨාන පහක් තියෙනවා. ඒ බුද්ධ අධිෂ්ඨානවල විදිහටම 13 වහන්සේලා එදා පෙළහර පෑව සත්‍යක්මයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ කුඩා කුඩා බුද්ධ අධිෂ්ඨානත් 100 ගණන් තියෙන්නට ඇති. බුදුරජාණන් වහන්සේ එදා ජීවමාන වැඩ ඉන්න සමයේ මේ දළදා වහන්සේට මම වගේ රජ කෙනෙක් මෙවැනි දළදා මාලිගාවක් සකස් කරලා මේ විදිහේ සද්ධාවකින් පුද පූජා කරන බව බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ බුදුවැසින් දකින්න ඇති. බුදුරජාණන් වහන්සේ මම ගැන වැඩ සිටිය කාලේ දැකලා යම් අදිෂ්ඨානයක් කරා නම් ඒ බුද්ධ අදිෂ්ඨානයේ පරිදි මේ දළදා වහන්සේ මගේ ඉදිරියේ පෙළහර පාත්වා කියලා රජතුමා සාදුකාර දෙමින් දළදා වහන්සේට වන්දනා කරා. එදා දඹදෙණියේ දළදා මාලිගාවේ මේ තැන්පත් කරපු දළදා වහන්සේ මහසට පැන නැගලා ඒ වෙලාවේ බුද්ධ රශ්මි දහරාවන් විහිදෝමින් බුදුරුවක් අහසේ මැවිලා අහසේ මේ දළදා වහන්සේගෙන් මැවිච්ච බුදුරුව අහසේ මොහොතක් සක්මන් කරමින් අහසේ පෙනී හිටියා. මේ ප්‍රාතිහාර දැකපු රජතුමා ඇතුළු සියලු දෙනාම සාදුකාර දෙමින් ප්‍රීතියටපත් වෙලා එදා ඒ පරාක්‍රම රජතුමා තමන්ගේ මුළු රාජ්‍යෙම දළදා වහන්සේට පූජා කරමි පූජා වේවා කියලා තමන්ගේ මේ ලංකා රාජ්‍යෙම දළදා වහන්සේට පූජා කරා. පින්වතුනි අතීත රජවරු මේ දළදා වහන්සේට මේ රාජ්‍යෙම පූජා කරපු වාර බොහෝ ප්‍රමාණයක් ගැන ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා දළදා වහන්සේට පූජා කරපු රටකයි අපි මේ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ උදෙසා අතීත රජවරු මේ රාජ්‍ය කී වතාවක් නම් ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේට පූජා කරාද. දුටුගැමුණු රජතුමා ද්‍රෝණයක් 13 වහන්සේලා තැන්පත් කළා. රුවන්වැලි මහා සෑයට මේ ලංකා රාජ්‍යෙම රටම එක්සේසත් කරපු දුටුගැමුණු රජුරෝ කී වතාවක් නම් මේ රාජ්‍ය බුද්ධ ශාසනයට පූජා කරාද. ඒ වගේම දේවානම්පියතිස්ස රජතුමා එදා බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ වඩම්මලා එදා තූපාරාම චෛත්‍යයේ තැන්පත් කරන්න සූදානම් වෙන වෙලාවේ ධාතුන් වහන්සේ අකුධාතුන් වහන්සේ අහසට පැන නැගලා අහසේ බුදුරුව මවාගෙන පෙළහර පාපු වෙලාවේ යමා මහ පෙළහර පාපු වෙලාවේ රජතුමා මේ ලංකා රාජ්‍යෙම බුද්ධ ශාසනයට පූජා කරා. ඒ නිසා අපි සියලු දෙනා මේ වැඩ ඉන්නේ අපි මේ පින්දහම් කරන්නේ මේ බුද්ධ ශාසනයට පූජා කරපු බුදුරජාණන් වහන්සේට රජවරු බොහෝ අවස්ථාවල පූජා කරපු රටක් තුල සිටිමින් පින්තුනි බුදුරජාණන් වහන්සේගේ අනිකුත් දළදා වහන්සේලා ගැනත් අපි කාරණා ටිකක් සාකච්ඡා කළ යුතුයි.
ඒ තමයි මේ සතර දළදා වහන්සේලා අතරින් චිතකයට ගිනි දැල් වෙනකොටම ගිනි දැල් අතරින්ම 이르දියෙන් එළියට ගත්ත දළදා වහන්සේ තමයි වාම යටි දළදා වහන්සේ. අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ ඉන්නේ ඒ දළදා වහන්සේ. එතකොට මේ චිතකයට ගිනි දැල් වෙලා අවසන් වෙනකොට අනිකුත් දළදා වහන්සේලා 3 නමම රන් දිනේ ඉතුරු වුණා. ඒ විතරක් නෙමෙයි චිතකයට ගිනි දැල් වෙනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තවත් බොහොම 이르දි බල සම්පන්න භික්ෂුවක් වෙච්ච සරබූ කියන මහරහතන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේත් අතට ගත්තා. අරගෙන අහසින් ඇවිල්ලා මයංගන චෛත්‍ය තුල ග්‍රීවා ධාතුන් වහන්සේ තැන්පත් කරා කියලා ඉතිහාසෙත් තියෙනවා. දැන් චිතකයේ ගිනි දැල් නිවි ගිය ආකාරයත් හරිම ලස්සනට ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. මේ චිතකයේ ගිනි දැල් නිවි යන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ ආදාහනය වෙලා අවසන් වෙනවත් සමගම අවට සල්ගස්වල අතු චිතකයේ දෙසට ඉබේම නැවිලා පොළොවෙන් උරාගත් ජල ධාරාවන් අතු වගේ චිතකයේ දෙසට විහිදුනා කියලා ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම චිතකයට පමණක් වැසි ඇදහැලෙන්න සැලැස්සුවා. දේවතාවරු වැස්ස වලාහක දේවතාවරු චිතකයට පමණක් වැසි ඇදහැලෙන්න සලස්සමින් මේ චිතකයේ ගිනි නිවි ගියා. ඊට පස්සේ මේ රන් දෙන ඇතෙක් පිට තැම්පත් කරලා එදා ඒ නගරයේ වටා ප්‍රදක්ෂිනා කරගෙන අරගෙන ඇවිල්ලා පෙරහැරෙන් ගෙනල්ලා මණ්ඩපයක් මත තැම්පත් කරා. ඒ වෙනකොට 13 වහන්සේලා ඉල්ලගෙන ආපු රජවරු බොහෝ පිරිසක් එදා කුසිනාරා නගරයේ වටා කඳවුරු ලාගෙන පණවිඩ කරුවන් එවනවා. අපිට 13 වහන්සේලාගෙන් භාගයක්ම ඕනේ. අජාසත් රජුරෝ 13 වහන්සේලා භාගයක්ම ඉල්ලන. ඊළඟට විශාලා මහනුවර ලිච්ඡවීනුත් 13 වහන්සේලාගෙන් භාගයක්ම ඉල්ලනවා. අල්ලකප්පනුවර බුලී රජදරුවොත් භාගයක්ම ඉල්ලනවා. රාමගාම නගරේ කෝලිය රජදරුවොත් 13 වහන්සේලාගෙන් භාගයක්ම ඉල්ලනවා. ශාක්‍ය වංශිකයෝ කියන බුදුරජාන් වහන්සේ අපිට අයිති කෙනෙක්. ඒ නිසා අපිටයි 13 වහන්සේලාගෙන් භාගයක්ම ඕනේ. මේ වගේ 13 වහන්සේලා ඉල්ලගෙන ආපු මේ රජවරු සියලු දෙනාම 13 වහන්සේලා දුන්නේ නැත්නම් අපි යුද්ධ කරන්න ලෑස්ති කියලා කියපු වෙලාවේ ද්‍රෝණ බමුණ මැදිහත් වෙලා මේ සියලු දෙනාම සමගි කෙරෙව්වා. මේ සියලු දෙනාම සමගි කරලා 13 වහන්සේලා සමසේ බෙදලා දෙන්න කටයුතු කරා. එදා ද්‍රෝණ බමුණ මේ සියලු දෙනාම සමගි කරවලා 13 වහන්සේලා බෙදලා දෙන්න රන් දෙන විවර කරනකොට හරිම ආශ්චර්යමත් දෙයක් සිදු වෙලා. ඒ තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර පළවෙනියටම ඔතපු සිවුර පිලිස්සෙන්නේ නැතුව බුද්ධ අධිෂ්ඨානින් ඒ විදිහටම පවතිනවා. 500 වෙනියට උඩින්ම ඔතපු සිවුරක් පිලිස්සිලා නැහැ. අනෙක් සිවුරු 498ක් කපු පුළුම් පටල 500ක් තමයි දැවිලා පිලිස්සිලා ඒ අලුවත් දූවිලිවත් දැලිවත් ඡන්දිනේ ඉතුරුත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ සම්මස් නහර සියල්ල පිලිස්සිලා අවසන් වෙලා අලුවත් දැලිවත් දූවිලිවත් කිසිවක් ඡන්දිනේ ඇතුලේ නැහැ. ඡන්දින විවර කරනකොට සිවුරු දෙක අතරේ 13 වහන්සේලා පමණක් නොයෙක් විදිහේ රශ්මි විහිදෝමින් බැබලි 13 වහන්සේලා වැඩ ඉන්නවා. ඒ අතර විශාලම 13 වහන්සේලා හැටියට ලලාට 13 වහන්සේ, අකු 13 වහන්සේලා දෙනම, දළදා වහන්සේලා 3 නමක්, සුදු බුදුරැස් විහිදෙමින් දළදා වහන්සේලා 3 නමක් වැඩ ඉන්නවා. අනෙකුත් අස්ති 13 වහන්සේලා කුඩා කුඩා කොටස් යටතේ ප්‍රමාණ වශයෙන් බිඳිලා ගිහින් තිබුණා. මුම් පියලි හා සමාන 13 වහන්සේලා බිඳී ගිය 13 වහන්සේලා අතර ද්‍රෝණ බමුණගේ භාජනෙන් පුරෝල 5ක් තිබුණා. මධ්‍යම ප්‍රමාණයට බිඳී ගිය 13 වහන්සේලා කඩ සහල් ප්‍රමාණයෙන් යුක්තයි. අර ද්‍රෝණ බමුණගේ භාජනෙන් පුරෝල 5ක් තිබුණා. කුඩාම් ප්‍රමාණි 13 වහන්සේලා අබෑට ප්‍රමාණයෙන් යුක්ත ද්‍රෝණ බමුණගේ භාජනෙන් පුරෝල 6යි. දැන් ඔක්කොම භාජනෙන් පුරෝල ගත්තාම 16ක් තිබුණා. මේ රන් නැලියෙන් පුරවල 16ක් තිබ්බ නිසා පුරවල දෙකක් එක ද්‍රෝණයේ බැගින් 13 වහන්සේලා ඉල්ලගෙන ආපු රජවරු 8 දෙනෙකුට බෙදන්නයි කටයුතු සූදානම් කරේ. හැබැයි මේ රන් දෙන විවර කරනකොට ඒ වෙලාවේ මේ රජවරු ධාතු ඉල්ලගෙන ආපු රජවරු ඇතුළු පිරිසම වටේට වට වෙලා සාදුකාර දෙමින් රන් දෙන විවර කරන හැටි බලාගෙන හිටියා. රන් දෙන විවර කරනවත් සමගම රජදරුවෝ හඬා වැළපෙන්න පටන් ගත්තා. අනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය
දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත ශ්‍රී දේහයේ මොන තරම්නම් ලස්සනද. බුදුරජාණන් වහන්සේ සවනක් ගන බුද්ධ රශ්මි දහරා විහිදෝමින් වඩිනකොට මොන තරම්නම් ප්‍රභාස්වරද. අනේ බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරේ සම්මස් නහර සියල්ල පිලිස්සලා අද අපිට මේ අස්ති ධාතුන් වහන්සේලා ටිකක් විතරයි නේද දකින්න ඉතුරුනේ කියලා හඬා වැළපෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ ද්‍රෝණ බමුණ කල්පනා කරා දැන් මේ රජවරු බොහොම බලවත්. මේ හැමෝටම සමසේ ධාතුන් වහන්සේලා බෙදලා දුන්නොත් මට වන්දනා කරන්න එක ධාතුන් වහන්සේ නමක්වත් නැති වෙලා යයි. ඒ නිසා මේ රජවරු හඬා වැළපෙන අතරේ මේ වෙලාවේ ධාතුන් වහන්සේ නමක් දෙනමක් රජදරුවන්ටත් හොරෙන් මෙතනින් හොරකම් කරලා හංග ගන්න ඕන කියලා ද්‍රෝණ බමුණ හිතුවා. ද්‍රෝණ බමුණ අර රජදරුව හඬා වැළපෙන අතර හිමීටම මේ රන් දිනේ තිබිච්ච එක් දළදා වහන්සේ නමක් අරගෙන ජටාවේ හංගගත්තා. අනෙක් දළදා වහන්සේ අරගෙන හිමීට ඉනේ හංගගත්තා. අනෙක් දළදා වහන්සේත් හංග ගන්න උත්සාහ කරනකොට වැටුණා වෙන්න පුළුවන්. පා දෙකින් සංගව ගත්තා කියලා තියෙන පාදයෙන් සංගවගත්. පා දෙක අතර සංගවගත්තා කියලා තියෙන. එතකොට සමහර වෙලාවට බමුණ හිතන්න පුළුවන් දැන් ඔක්කොම ධාතුන් වහන්සේලා තුන්නම් එක තැන තියාගත්තොත් මේ දැක්කොත් තුන්නම නැත් කොතනින් හරි එකක් ඉතුරු වෙයි කියලා හිතන්නේ. ඒ නිසා එක් දළදාවක් ජටාවේ හංගගත්, අනෙක් දළදා වහන්සේ ඉනේ හංගගත්, අනෙක් දළදා වහන්සේ පා දෙක අතර සංගවගත්. හැබැයි රජදරුවන් දැක්කේ නැහැ. රජදරුවන් කවුරු දැක්කේ නැතත් ඉනේ හංගගත් දළදාව ගහන්දරුව දේශයෙන් පැමිණි උපාසකෙක් දකින්න. ඉනේ දළදා වහන්සේ නමක් හංගගෙන ඉන්නේ නැහැ. ඒ උපාසකයා ලං වෙලා ද්‍රෝණ බමුණටත් නොදැනෙන්නම ඉනේ හංගගත් දළදාව හිමීට ඔහුගෙන් ගත් අරගෙන ගහන්දරුව දේශයට අරගෙන ගියා කියලා තියෙනවා. පින්වතුනි එදා ගහන්දරුව දේශීය හැටියට හඳුන්වලා තියෙනවා. අද අපි පාකිස්තානය කියන රට තමයි එදා ගහන්දරුවේ. ඉතිහාසයේ තියෙන ගහන්දරුව දේශයේ චේතිය නැමැති වනයේ බුදුරජාණන් වහන්සේගේ වම් උඩු දළදා වහන්සේ තැන්පත් කරලා චෛත්‍යයක් ඉදි කරා කියලා ඉතිහාසයේ තියෙන. නමුත් ඒ දළදා වහන්සේ අද හරියටම කොතනද කොහෙද කොහොමද කියලා හොයාගන්න පුළුවන් කමක් නැහැ. මොකද පාකිස්තානය කියන්නේ අද බෞද්ධ රටක් නෙමෙයි. අපිට ගිහිල්ලා කැණීම් කරලා ඉතිහාස විස්තර හොයලා මේවා තොරතුරු හොයාගෙන හරියට අධ්‍යයනය කරන්න පුළුවන් පරිසරයක් ඒ රටේ නැහැ. අඩු ගානේ ඒ තියෙන ඉතිහාසයේ ධර්මයේ තියෙන මේ චෛත්‍ය විස්තර ගහන්දරුවේ තිබ්බ මේ විස්තර සියල්ල තිබුණත් අද ගිහිල්ලා වැඳලා පරීක්ෂණයක්වත් කරන්න බෞද්ධයෙකුට ඒ භික්ෂුන් වහන්සේ නමකටවත් ඇතුල් වෙන්න අවසරයක් දෙන්නේ නැති රටක් තමයි පාකිස්තාන. ඉතින් ඒ නිසා පින්වතුනි ගහන්දරුව දේශයට මේ දළදා වහන්සේ ගිය විස්තරේ තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඒ තමයි වාම උඩු දළදා වහන්සේ. එතකොට වාම යටි දළදා වහන්සේ තමයි තේම මහරහතන් වහන්සේ චිතකෙන් අරගෙන අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩයි. වාම උඩු දළදා වහන්සේ තමයි එදා ගහන්දරු දේශයෙන් පැමිණි තරුණෙක් ද්‍රෝණ බමුණ ඉනේ ගහ ගන්නවා දැකලා අරගෙන ගහන්දරු දේශයට අරගෙන ගියේ. පින්වතුනි අනිත් දළදා වහන්සේලා අතරේ එක් දකුණු දළදා වහන්සේ නමක් තමයි ජටාවේ හංගගෙන හිටියේ. හැබැයි ද්‍රෝණ බමුණ කාට හොරින් ජටාවේ හංගගත්තත් එදා ධාතුන් වහන්සේලා බලන්න, ධාතුන් වහන්සේලා වඳින්න, ධාතුන් වහන්සේලාට වැඳුම් පිදුම් කරන්න දිව්‍ය මේව මල් සුවඳ ද්‍රව්‍ය අරගෙන බෝමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වාම දෙව් මබුන් අහසේ පිරීලා ඉතිරිලා හිටියා. මේ දෙවියන් සාදුකාර දෙමින් අහසින් මල් ඉසිමින් පූජා පවත්වන අතර සක්‍ර දෙවියෝ දැක්කා ද්‍රෝණ බමුණ ජටාවේ දකුණු දළදා වහන්සේ හංගගෙන ඉන්නවා. ඒ වෙලේ සක්‍ර දෙවියෝ අදිෂ්ඨානයක් කළා බැලුවා මේ දළදා වහන්සේ ඇත්තටම ද්‍රෝණ බමුණට සත්කාර පුද පූජා ගෞරව දක්වන්න පුළුවන්ද? ද්‍රෝණ බමුණ හංගගත්තට බමුණට ඒ තරම් පුද පූජා ගෞරව සත්කාර සම්මාන කරමින් දළදා වහන්සේට ගරු සත්කාර කරන්න තරම් හැකියාවක් නැති කෙනෙක්. දෙවියන් වන අප සුදුසුද කියලා බැලුවා. ඇත්තෙන්ම බුද්ධ අධිෂ්ඨානයක මත ඒක දෙවියන්ටම ලැබිය යුතු ධාතුන් වහන්සේ නමක්. අදටත් මේ දළදා වහන්සේ දිව්‍ය ලෝකේ සිළුමිණිසෑයේ තමයි වැඩ ඉන්නේ. ඒ වෙලාවේ සක්‍ර දෙවියන් රන් කරඬුවක් අතේ මවාගෙන ද්‍රෝණ බමුණ ජටාවේ හංගගත්තේ දළදා වහන්සේ කරඬුවේ තැන්පත් කරගෙන දෙවිවරු සාදුකාර දෙමින් සක්‍ර දෙවියන් සමග තවතිසා දෙව්ලොවට ගිහිල්ලා මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුදු වෙන්නත් පෙර අබිනිෂ්ක්‍රමණය කරපු දවසේම
අනෝමා නදී අසලදී කෙස් වැටිය කපලා අහසට විසි කරමි. මම ඒ කාන්තෙන් ලෞතුරා බුද්ධත්වයට පත්වේ නම් මේ කෙස් පොළොවට නොවැටේවා කියලා අහසට විසි කරපු වෙලාවේ මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා රැගෙන ගිහිල්ලා සක්‍ර දෙවියන් තව්තිසා දෙව්ලොව මවපු සිළුමිණි මහා සෑය තුලම සක්‍ර දෙවියෝ බුදුරජාණන් වහන්සේගේ මේ දකුණු දළදා වහන්සේවත් අර ද්‍රෝණ බමුණ ජටාවේ හංගගත්ත දළදා වහන්සේවත් අරගෙන ගිහිල්ලා සිළුමිණි සෑයෙම තැන්පත් කරා. සුදු බුදුරැස් විහිදිච්ච ඒ දකුණු දළදා වහන්සේ අදටත් දෙව්ලොව සිළුමිණි මහා සෑය දෙවියන් වන්දනාමාන කරමින් දෙව්ලොව වැඩ ඉන්නවා. ඊළඟට පින්වතුනි ද්‍රෝණ බමුණ පාදයෙන් සංගවගත් පාදයෙන් වසාගත්ත ඒ දළදා වහන්සේ එදා නාගලෝකේ නාගයෝ කියන්නේ බොහෝම සද්ධාවන්ත පිරිසක්. ධාතුන් වහන්සේලා බෙදන වෙලාවේ වන්දනාමාන කරන්න ආපු පිරිස අතර නාගලෝකේ නාගයනුත් පොළොවේ මතුවෙලා එදා ඒ භූමියේ ධාතුන් වහන්සේලාට වැඳුම් පිදුම් කරන්න නොපෙනී මේ පිරිස අතර බොහෝ නාග පිරිසක් හිටියා. ද්‍රෝණ බමුණ පාදයෙන් සංගවගත්ත මේ දකුණු දළදා වහන්සේ දැක්ක නාගලෝකේ ජයසේන නම් නාරජු. නාගයෝ දැකලා රජුරවන්ට දැනුම් දුන්නා ජයසේන නාරජුට. රජුරෝ මොකද කරේ? නාරජතුමා ද්‍රෝණ බමුණගේ මේ පාදයෙන් වසාගෙන සංගවගෙන ඉන්න දළදා පොළොව ඇතුළෙන් මැදගෙන බමුණටත් නොදැනෙන්න පොළොව ඇතුළෙන්ම අරගෙන නාගලෝකයට අරගෙන ගියා. නාගලෝකයට අරගෙන ගිහිල්ලා බොහෝම ලස්සන ධාතු මන්දිරයක් මවලා නාගලෝකයේ තුල පුදුම සත්කාර සම්මාන කරමින් ධාතු මන්දිරයක් සකස් කළා. නාගලෝකේ වැඳුම් පිදුම් කරමින් බොහෝ කාලයක් පවත්වගෙන ආවා. මෙහෙම පවත්වගෙන ආපු ඒ නාගලෝකයට අරගෙන ගිය දළදා වහන්සේ තමයි අද ශ්‍රී ලංකා ද්වීපයට වඩම්මලා පොළොන්නරුවේ සෝමාවතී චෛත්‍යරාජානන් වහන්සේ තුල වැඩ ඉන්නේ. ඒ චෛත්‍ය තුල තැන්පත් කරලා තියෙන්නේ නාග භවනි තිබ්බ මේ ධාතුන් වහන්සේ එදා කාවන්තිස්ස මහ රජතුමාගේ කාලේ මහාදේව නමින් හිටපු එදා මහරහතන් වහන්සේ නමකගේ ශිෂ්‍යෙක් වෙච්ච මහින්ද නැමැති තෙරුන් වහන්සේ නාග භවනට ගිහිල්ලා මේ දළදා වහන්සේ දකුණු දළදා වහන්සේ අරගෙන ඇවිල්ලා තමයි එදා ගිරි අබේ නම් රජතුමා විසින් ඒ රජතුමාගේ කාලේ ඒ දකුණු දළදා වහන්සේ තැන්පත් කළ සෝමාවතී චෛත්‍යරාජානන් වහන්සේ ඉදි කරේ. එනිසා පින්වතුනි අදටත් මේ ලංකා ද්වීපයේ තුල සුදු බුදුරැස් විහිදිච්ච ඒ දකුණු දළදා වහන්සේ නමක් සෝමාවතී චෛත්‍යරාජානන් වහන්සේ තුල තැන්පත් වෙලා වැඩ ඉන්නේ. ඔබ දන්නවා සෝමාවතී චෛත්‍ය ගැන අපිට බොහෝ අවස්ථාවල හරිම ආශ්චර්යමත් හරිම ආසිරිමත් සිදුවීම් අහන්න ලැබෙනවා. නොයෙක් විදිහට මේ චෛත්‍යයෙන් රශ්මි ආලෝක විහිදිච්ච සිදුවීම්, නොයෙක් විදිහේ පෙළහර පාපු සිදුවීම්, සමහර පූජාවන් පුද පූජා පවත්වන අවස්ථාවල් වල නොයෙක් විදිහේ චෛත්‍යයෙන් ආලෝක රශ්මි විහිදෙමින් පෙළහර පාන සිදුවීම් අද අපිට බොහෝ අවස්ථාවල් වල අහන්න ලැබෙනවා. ඒ විතරක් නෙමේ කැමරා කාචවලට මේව හසු කරගෙන වීඩියෝ දර්ශන හැටියට මේව හසු කරගත් අවස්ථාවන් අපිට ඕන තරම් දකින්න ශ්‍රද්ධාව ඇති කරගන්න විදිහට දකින්න බලන්න පුළුවන්කම අද ලැබිලා තියෙනවා. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ මේ දළදා වහන්සේලා කියන්නේ හරිම ආශ්චර්යයි. මේ සතර දළදා වහන්සේලා අතරින් අද දිනමක්ම ලැබිලා තියෙන ලංකා භූමිය අපිට මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුල වාම යටි දළදා වහන්සේ වැඩ ඉන්නවා. ඒ වගේම දකුණු දළදා වහන්සේ නමක් ඒ දකුණු දළදා වහන්සේලාගෙන් හරියටම උඩු දළදා වහන්සේද යටි දළදා වහන්සේද කියන එක ගැන තොරතුරක් ඉතිහාසෙ හොයාගන්න නැහැ. දකුණු දළදා වහන්සේලා දෙනමගෙන් එක් දළදා වහන්සේ නමක් තමයි දෙව්ලොව සිළුමිණි සෑයේ වැඩ ඉන්නේ. අනෙක් දකුණු දළදා වහන්සේ තමයි සෝමාවතී චෛත්‍යරාජානන් වහන්සේ තුල වැඩ ඉන්නේ. මේ විදිහට තමයි සතර දළදා වහන්සේලා සුදු බුදුරැස් විහිදිච්ච සතර දළදා වහන්සේලා ලෝකෙට අද වෙනකොට පවතින. දැන් ඔබට හිතෙන්න පුළුවන් කෝ අනික් දළදා වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේ තුල දන්ත ධාතුන් වහන්සේලා 49ක් වැඩ හිටියා නම් එතකොට අනික් දළදා වහන්සේලා කෝ කියලා. පින්වතුනි ඒ දළදා වහන්සේලා ඉතා කුඩා කොටස් යටතේ අර අත්ති ධාතුන් වහන්සේලා බිඳී ගියා වගේම අනෙක් දළදා වහන්සේලාත් කොටස් වලට බිඳිලා ගියා. ඒ දළදා වහන්සේලා රෝම ධාතුන් වහන්සේලා ගැන සඳහන් වෙලා තියෙනවා
ඒ සක්වලින් පැමිණි දෙවියන් අනෙක් දළදා වහන්සේලාගේ ඒ බිඳී ගිය කොටසුත් ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ රෝම ධාතුන් වහන්සේලාත් ඒ සක්වලින් පැමිණි දෙවි දේවතාවුන් අරගෙන ගිහිල්ලා වැඳුම් පිදුම් කරනවා කියලා. එතකොට අපිට පේනවා මේ සිදුවීම් දිහා බලනකොට බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අද දිව්‍ය ලෝකේ දෙවිවරු මොනතරම්නම් සද්ධාවෙන් මේ ධාතුන් වහන්සේලාට වැඳුම් පිදුම් කරනවද? දෙව්ලොව සිළු මිනිසෑය. ඒ වගේමයි බ්‍රහ්ම ලෝකේ තියෙනවා ගටිකාර බ්‍රහ්ම දෙවියන් මවපු සලුමිනි මහා සෑය. අනෙකුත් ලෝක ධාතු වල දෙවිවරු බුදුරජාණන් වහන්සේගේ අනිත් දන්ත ධාතුන් වහන්සේලාගේ බිඳී ගිය කොටස් සහ රෝම ධාතුන් වහන්සේලා අරගෙන ගිය බව මේ ධාතු කතා ගැන සඳහන් වෙන ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. ඒ වගේම නාග ලෝකේ නා රජවරු මේ ධාතුන් වහන්සේලා අරගෙන ගිහින් මොනතරම් සද්ධාවෙන් වැඳුම් පිදුම් කරාද? මනුස්ස ලෝකයේ අද කොච්චරනම් මේ ධාතුන් වහන්සේලා වෙනුවෙන් පුද පූජා පැවැත්වෙනවද? දිනපතා කොයිතරම්නම් මේ ධාතුන් වහන්සේලාට බුද්ධ පූජා පවත්වනවද? කොයිතරම්නම් බුද්ධ වන්දනා සිදු කරනවද? මේ දළදා පෙරහැර දිහාම ඔබ බලන්න. මොනතරම් සද්ධාවෙන්ද මේ දළදා පෙරහැර වාර්ෂිකව සිදු කරන්නේ? ඔබ දන්නවා මේ දළදා පෙරහැර සිදු කරන්න පෙර දළදා කරඬුව වඩම්මනකොට අදටත් එදා ඉඳන් තියෙන ආශ්චර්යමත් සිදුවීම් තියෙනවා. ඒ තමයි මොනතරම් මාස ගණන් වැස්ස නැතුව තිබුණත් මහනුවර නගරේට දළදා කරඬුව දළදා පෙරහැරට පෙර එළියට වඩම්මන දවසේම විශාල වැස්සක් ඇදහැලිලා නගරීම පිරිසිදු භාවයට පවිත්‍රත්වයට පත් වෙනවා. මේ වගේ අසිරිමත් දේවල් නිසා ඒ ප්‍රාතිහාර ඒ පෙළහර අදටත් සිදු වෙනවා. ඒ නිසා පින්වතුනි එවැනි පූජනීය දළදා වහන්සේ නමක් වසර කීපයකට පස්සේ අපිට සියසින්ම දකින්නත් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ ඉන්න වාමයටි දළදා වහන්සේ වර්ෂ ගණනාවකට වතාවක් මේ ලක්වාසී ලෝවාසී හැම දිනාටම සියසින් දැකලා සද්ධාව ඇති කරගෙන වන්දනා කරන්නත් අවස්ථාව ලැබෙනවා. ඒ නිසා ඔබ හැම දිනාම මේ දළදා වහන්සේලාට මාගේ নমස්කාරය වේවා කියලා හදවතින්ම දළදා වහන්සේලා සිහි කරගෙන වන්දනාමාන කරන්. පින්වතුනි, තව අවුරුදු 2400 ගණනක් යනතෙක් මේ සියලු සර්වඥ ධාතුන් වහන්සේලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් මේ ලෝකේ වැඩ ඉන්නවා. පින්වතුනි, ධාතු පරිනිර්වාණය වෙන ආකාරය ගැන හරිම ලස්සන සිදුවීමක්. ඒ විස්තර ඉතිහාස පොත්වල ධාතු විවන් අට කතා ආදී මේ ග්‍රන්ථ ගණනාවක සඳහන් වෙලා තියෙනවා. ඒ අතර තියෙනවා ධාතු පරිනිර්වාණයේදී ධාතු පරිනිර්වාණය ආරම්භ වෙන්නේ රුවන්වැලි මහා සෑයේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000ක් වෙන වෙසක් පුන් පොහෝ දවසේ රුවන්වැලි මහා සෑයේ ධාතු ඩ්‍රෝණියම අහසට පැන නැගලා බුදුරුවක් මැවිලා පෙළහර පාලා අහසින් වැඩම කරනවා නාගදීප චෛත්‍ය ළඟටත්. එතනින් අහසින් වැඩම කරනවා බුද්ධ ගයා වජිරාසනේ මතට. ඒ වජිරාසනයේ ඉහළ අහසේදී ධාතු ඩ්‍රෝණියෙන් මැවෙන බුදුරුවේ අනෙකුත් සියලු ධාතුන් වහන්සේලා ඒ පිහිටි ස්ථානවලම පිහිටලා බුදුරුව සම්පූර්ණයෙන්ම මැවෙනවා. ඒ තමයි ලලාට ධාතුන් වහන්සේ අද කොහේ තැන්පත් වෙලා වැඩ හිටියත් අද මේ වෙනකොට සේරුවිල මංගල මහා චෛත්‍ය රාජානන් වහන්සේ තුල වැඩ ඉන්නවා. ඒ ලලාට ධාතුන් වහන්සේ අහසින්ම වැඩම කරලා ඒ බුදුරුවේ නලල් තලයේ පිහිටනවා. අකු ධාතුන් වහන්සේලා දෙනමයි ඒ අද මේ වෙනකොට වාම අකු ධාතුන් වහන්සේ බඹලව සලුමිනිසෑය වැඩ ඉන්නවා. දකුණු අකු ධාතුන් වහන්සේ අනුරාධපුර තූපාරාම චෛත්‍ය වැඩ ඉන්නවා. මේ ධාතුන් වහන්සේලා දෙනමත් අහසින් වැඩම කරලා ඒ බුදුරුවේ උරහිස් මත අකු ධාතුන් වහන්සේ පිහිටි තැන්වලම පිහිටනවා. මේ සතර දළදා වහන්සේලා අද සෝමාවතියේ වැඩ ඉන්න ඒ දකුණු දළදා වහන්සේ අද අපි මේ පුද පූජා පවත්වමින් මේ වන්දනාමාන කරගනිමින් ජීවමාන බුදුරජාණන් වහන්සේසේ සලකන මේ ලක්වාසීන්ගේ පූජනීයතම ඒ වාම යටි දළදා වහන්සේ, ඒ වගේම දෙව්ලොව වැඩ ඉන්න අනෙක් දළදා වහන්සේ ගහන්දරු දේශයට අරගෙන ගියේ සතර දළදා වහන්සේ අහසින් වැඩම කරලා ඒ බුදුරුවේ සතර දළදා පිහිටි තැනම ශ්‍රී මුඛයේ තුල දළදා වහන්සේලා හතර නම්ම පිහිටනවා. ඒ වගේමයි අර කැඩිලා බිනිලා ගියේ ඒ දළදා වහන්සේලාගේ කොටස් එකට ඇමිනිලා සම චත්තාරීසක දන්ත ධාතුන් වහන්සේලා ශ්‍රී මුඛයේ තුල සම්පූර්ණයෙන්ම පිහිටනවා. අනිකුත් බිඳී ගිය අස්ති ධාතුන් වහන්සේලා කුඩා කුඩා කොටස් වලට බිඳී ගිය ධාතුන් වහන්සේලා
ලෝකයේ ඒ වෙනකොට කරඬුවක් තුල හෝ චෛත්‍යයක් තුල හෝ යම් තැනක මොන ස්වරූපෙන් කොහේ නිදන් කරලා මොන විදිහට තැම්පත් කරගෙන තිබුණත් බුදුරජාණන් වහන්සේගේ ධාතු පරිනිර්වාණය වෙන දවසේ මේ ධාතුන් වහන්සේලා සියල්ලම අහසින් වැඩම කරලා ඩ්‍රෝන 8කින් යුක්ත සර්වඥ ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 8ක්ම සම්පූර්ණයෙන්ම එකට ඇමිනිලා බුදුරුව අස්ති ශරීරය සම්පූර්ණයෙන්ම මැවෙනවා. මේ මැවෙන බුදුරුව අහසේ යමා මහ පෙළහර පානවා. එදා බුදු වෙලා පළවෙනි සතිය අවසානයේ බෝධි මූලෙන් අහසට පැන නැගලා යමා මහ පෙළහර පෑවේ යම්සේද ඒ ආකාරයේම යමක මහා ප්‍රාතිහාර්ය පෑමක් ධාතුන් වහන්සේලාගෙන් මැවෙන බුදුරුව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000ක් අවසන් වෙන වෙසක් පුන් පොහොය දවසේ වජිරාසනයේ ඉහළ අහසේ පෙළහර පානවා. ඒ වෙනකොට භූමාතු දෙවියන්ගේ පටන් අක්නිටා බඹලව දක්වා දෙවියනුත් දසදහසක් ලෝක ධාතු වල දෙවිවරුනුත් සාදුකාර දෙමින් ප්‍රීතිഘോഷා පවත්වනවා. සමහරු හඬා වැළපෙනවා. මේ ලෝකයට පහළ වෙච්ච ධම්මැස ඉක්මනින්ම පිරිනිවන් පෑවා. මේ ලෝකයට පහළ වෙච්ච ධම්මැස ඉක්මනින්ම පිරිනිවන් පෑවා. අනේ අපිට වන්දනා කරන්න හරි ඉතිරි වෙච්ච ධාතුන් වහන්සේලාත් අද පිරිනිවන් පානවා කියලා දෙවියන් හඬා වැළපෙනවා අහසේ. මේ විදියට අහසේ බුදුරුව පෙළහර පාලා අවසන් වෙනකොට වජිරාසනේ පොළවෙන් අහසට පැන නගිනවා. ඒ වජිරාසනේ මත බුදුරුව බුදු වෙච්ච ඉරියව්වෙන් අහසේ වැඩ ඉන්නවා සමගම වජිරාසනියත් බුදුරුවත් ගිනි ජාලාවකින් වැසිලා යනවා. ටික වේලාවකින් අලුවත් දැලිවත් දූවිලිවත් ඉතිරි නොවි සියල්ල අතුරුදහන් වෙලා අවසන් වෙලා යනවා. අහසෙම දැවිලා පිලිස්සීලා අතුරුදහන් වෙලා යනවා. එතනින් පස්සේ ආයේ කවමදාවත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ කියලා අබෑටේක ප්‍රමාණී හෝ සර්වඥ ධාතුන් වහන්සේ නමක් ලෝකෙ ඉතිරි වෙන්නේ නැහැ. සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා අහසේ පිරිනිවන් පාලා අවසන් වෙනවා. ඒ නිසා පින්වතුනි ඔය කියන සිදුවීම ධර්මයේ හඳුන්වන්නේ ධාතු පරිනිර්වාණය හැටියට. ඔය ධාතු පරිනිර්වාණය සිදු වෙන්න තව අවුරුදු 2400 ගාණක් යනවා. එහෙමනම් අද අපි මේ වැඩ ඉන්න මේ කාලය තුල ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 8ම ලෝකෙ වැඩ ඉන්නවා. සතර දළදා වහන්සේලා ලෝකෙ වැඩ ඉන්නවා. ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. අකු ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා කියන්නේ තාමත් බුදුරජාන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයෙන් ඒ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා කියන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා හා සමානයි. ඒ ධාතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභාව බලයෙන් ඔබ හැම දිනාටම සද්ධා දී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව මුදා වේවා කියලා අපි හදවතින් ආශිර්වාද කරනවා. මේ උතුම් ධර්ම ශ්‍රවණයෙන් ඔබ රැස් කරගත් සියලු පින සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ සාදුකාර දෙමින් මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහ සසර දුකෙන් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් බාරගෙන කටයුතු කරන්නේ වැල්ලම් පිටිය කොහිලවත්ත අංක 82කින් එක නිවසේ පදිංචි දේවිකා සූර්යාරච්චි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. එයාගේ අරමුණු අතර සඳහන් වෙන්නේ වසර 16කට පෙර එනම් පෙබරවාරි 28 වෙනි දින අභාවයටපත් වෛද්‍ය ආර්ය වංශ සූර්යාරච්චි ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම ලිමන්සා දිනෙත්මි චූටි දියණියට ඒ වගේම කුලසේන හෝදාගොඩ පියාණන් HKD සිල්වා මෑණියන්ට ඒ වගේම වින්සන් සුමිත්‍රාරච්චි හා සීමන් පෙරේරා සීයලාටත් ජිනට් සිල්වා AKM චිත්‍රවති ඒ වගේම වියලට් මිලා යන ආච්චම්මලාටත් හා ජිනට් නැන්දා ලොකු අම්මා ඇතුළු පවුලේ මිය පරලෝකීය පරම්පරාගත සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. ඒ නම් සඳහන් කරපු ඥාතීන් වගේම ඔබ නමින් මිය පරලෝකීය සියලු ඥාතීනොත් සාදුකාර දෙමින් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහවහ සතර දුකින් අත මිදේවා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේමයි සුජීවත්ව සිටින පත්මිනී සූර්යාරච්චි මෑණියන් ගරු දේශකයන්න් වහන්සේටත් පවුලේ හැම දිනාටමත් net කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ආශිර්වාද කිරීමේ යයිගේ අරමුණු අතර තියෙනවා. එහෙමනම් ඒ හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා.
සියලු දෙවියන්ගේ පිහිට රැකවරන තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දිනාටම සැලසේවා. ගන්න හෙළෙන හුස්ම රැල්ලක් පාසා, තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවරණේ සැලසේවා. හැම දිනාටම උතුම් වූ ධර්මාවබෝධයේ පිණිස මේ සියලු පින උපකාර වේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.